समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्दस्स අතිගෞරවනීය පූජනීය මහා සංඝරත්නයේ අවසරයි උතුම් දස සිල් සමාදන් වෙලා සතියක පමණ කාලයක් පුරා ගුණධර්ම පුරමින් ඒ කාලයේ ගත කරපු මේ පින්වත් මෑණිවරුන්ටත් ධර්ම ශ්‍රවණයට එකතු වෙච්ච ඔබ හැමදිනාටමත් ලක්වාසී ලෝවාසී හැමදිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණයත් නිවන් දොරටුවක් බවටම පත්වේවා කියලා අපි ආශිර්වාද කරනවා. පින්වතුනි අපි මේ ඉන්නේ ලෝකේ විපත් බහුල කාලයක් තුල. මහා භද්‍ර කල්පේ 4 වෙනි අන්තක් කල්පේ තුල මිනිස්සුන්ගේ ආයුෂ ටිකෙන් ටික අඩු වෙලා අවුරුදු 100නුත් පල්ලෙහාට ආයුෂ බහැපු කාලෙකයි අපි මනුස්ස ලෝකේ ජීවත් වෙන්නේ. දවසක් මහා සාල කියලා බ්‍රාහ්මණෙක් අපේ බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මීට පෙර ලෝකේ පහළ වෙච්ච බුදුරජාණන් වහන්සේලාට මීට වඩා දීර්ඝ ආයුෂ තිබුණා කියලා මං අහලා තියෙනවා. ඒ කාලේ ජීවත් වෙච්ච මිනිස්සුත් මීට වඩා බොහෝ ආයුෂ ඇතුව ජීවත් වුණා කියලා මං අහලා තියෙනවා. ඒ අයට ලෙඩ රෝගත් අඩුයි. ඒ අය බොහෝ ශක්ති සම්පන්නයි. බොහොම වර්ණවත්. ඒ අය දීර්ඝ ආයුෂ ලැබලා තියෙනවා. නමුත් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද මේ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අඩු වෙලා යන කාලයක්. වේගෙන් මිනිස්සු විපත් වලට ගොදුරු වෙන කාලයක්. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අතීතේ පහළ වෙච්ච බුදුවරුන්ට අතීතේ වැඩ සිටිය මිනිස්සුන්ට මීට වඩා දීර්ඝ ආයුෂ තිබුණද කියලා බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා. ඒ වෙලේ අපේ බුදුරජාණන් වහන්සේ මේ මහා සාල කියන බ්‍රාහ්මණයට කාරණා කීපයක් යටතේ වර්තමානයේ මේ ලෝකෙ මිනිස්සුන්ට සිද්ධ වෙන විපත් තුනක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහා සාල ඔබ ඔය අහලා තියෙන කාරණේ ඇත්ත කීවා. අතීතේ වැඩ සිටිය බුදුවරුන්ටත් මීට වඩා දීර්ඝ ආයුෂ ඇති කාලවලයි අතීත බුදුවරු ලෝකෙට පහළ වුණේ. දැන් පින්වතුනි මේ මහා භද්‍ර කල්පේ මේ වෙනකොට කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම නමින් බුදුරජාණන් වහන්සේලා 4 නමක් මේ මහා භද්‍ර කල්පේ තුල පහළ වුණා. මේ මහා භද්‍ර කල්පේ පළවෙනි අන්තක් කල්පේ තුල අසංඛේයයට වැඩි වෙච්ච ආයුෂ අඩුවේගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 40000ක් වෙච්ච කාලි තමයි කියනවා කකුසඳ බුදුහාමුදුරුවෝ පහළ වුණේ. අද අපිට හිතන්නවත් පුළුවන් මේ කාලයක් ගැන. මිනිස්සුන්ගේ ආයුෂ ඒ කාලේ අවුරුදු 40000ක් වගේ දීර්ඝ කාලයක් කිය. හැබැයි මේ 40000 ආයුෂ එතනින් පස්සෙත් අඩු වෙලා අන්තිමටම අඩු වෙන අවුරුදු 10ට. එතනදී කෙලෙස් ඇවිස්සීලා විකෘති වෙච්ච මිනිස්සුන්ගෙන් විශාල විපත් ලෝකෙ සිද්ධ වෙනවා. ගින්නෙන් සුළඟින් ජලයෙන් විශාල ස්වභාවික විපත් වලින් මේ මිනිස්සු මරණයටපත් වෙනවා. පළවෙනි අන්තක් කල්පේ විනාශ වෙලා යන්නේ ගින්නෙන්. එතනින් ජීවිත බේර ගන්නවා කියනවා ඊටාම සුළු පිරිසක්. ඒ අයගෙන් පටන් ගන්න මේ මහා භද්‍ර කල්පේ දෙවනි අන්තක් කල්පේ. අර ඉතුරු වෙන අයගෙන් ආයමත් ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛේයයටම වැඩි වෙනවා. එහෙම වැඩි වෙච්ච ආයුෂ එතන ඉඳන් අඩු වෙගෙන ඇවිල්ලා මිනිස් ආයුෂ අවුරුදු 30000 වෙනකොට
මේ මහා භද්‍ර කල්පයේ දෙවනි අන්තක් කල්පයේ තුල එදා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000යි කියනවා කොණාගමන බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට. එතකොට බලන්න මේ මහා භද්‍ර කල්පයේ පළවෙනි අන්තක් කල්පේ කකුසඳ බුදුහාමුදුරන්ගේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000. මේ මහා භද්‍ර කල්පයේම දෙවනි අන්තක් කල්පේ කොණාගමන බුදුහාමුදුරුව පහළ වෙනකොට එදා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000. ඒ 30000 ආයුෂත් අඩුවේගෙන ඇවිල්ලා අවුරුදු 10ට අඩු වෙනවා. අවුරුදු 100න් පල්ලෙහාට මිනිස්සුන්ගේ ආයුෂ පිරිහෙනවා කියන්නේ මිනිස්සු සත්තුන්ට අන්තයි කියන. රාග, ద్వේෂ, මෝහ ඇවිස්සීලා විකෘති ආසාවන්ගෙන් යුක්තයි කියන. ඒ නිසාම මිනිස්යන්ගේ විනාශෙට විශාල විපත් ලෝකෙ සිද්ධ වෙනවා කියන. එදා දෙවනි අන්තක් කල්පේ ජලයෙන් ගින්නෙන් විනාශයටපත් වෙලා ඊටාම සුළු පිරිසක් විතරක් ජීවිත බේරගත්තා. එතනින් පටන් ගත්තේ තුන්වෙනි අන්තක් කල්පේ. අර අවුරුදු 10ට අඩු වෙච්ච ආයුෂ වලින් ඉතුරු වෙච්ච ටික දෙනාගෙන් ආයමත් ගුණධර්ම පුරන්න පටන් ගන්නකොට පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයටම වැඩි වුණා කියන. එහෙම වැඩි වෙච්ච ආයුෂ අඩු වේගෙන ඇවිල්ලා අවුරුදු 20000 වෙනකොට මේ මහා භද්‍ර කල්පයේම තුන්වෙනි අන්තක් කල්පේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000ට අඩු වෙච්ච කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වුණා. එතකොට බලන්න කාශ්‍යප බුදුහාමුදුරන්ගේ කාලේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000. අපිට අද හිතන්නවත් බෑ. දහස් ගණන් ආයුෂ ගැන. හැබැයි ඒ ආයුෂත් එතන ඉඳන් අඩු වේගෙන ඇවිල්ලා අවුරුදු 10ට අඩු වෙලා තුන්වෙනි අන්තක් කල්පේ සුළඟෙන් ගින්නෙන් ජලයෙන් විනාශයටපත් වෙනවා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට පිරිහෙනකොට මිනිස්සු අධර්ම රාගයෙන්, විෂම ලෝභයෙන්, මිත්‍යා ධර්මයෙන් යුක්ත වෙනවා කියන. ඒ හේතු කරගෙන විශාල ස්වභාවික විපත් වලට ලෝකයා ගොදුරු වෙනවා. තුන්වෙනි අන්තක් කල්ප විනාශයෙන් පස්සෙත් ඊටාම සුළු පිරිසක් ජීවිත බේරගන්න. ඒ අයගෙන් පටන් ගත්තේ හතරවෙනි අන්තක් කල්පේ. ඒ හතරවෙනි අන්තක් කල්පේ පරම්පරාවෙන් පරම්පරාවට ආයුෂ වැඩි වෙලා ආයමත් කාලයක් වෙනවා අසංඛ්‍යයට ආයුෂ වැඩි වෙච්ච කාලයක්. ඔය දීර්ඝ ආයුෂ ඇති කාලවල මනුස්ස ලෝකේ මේ අපි දකින මනුස්ස ලෝක නෙමෙයි. දේශනාවල තියෙනවා දීර්ඝ ආයුෂ ඇති කාලේ මනුස්ස ලෝකෙත් ඇතැම් කාමාවචර දිව්‍ය ලෝක වගේ සැප බහුලයි කියන. ඒ කාලේ දෙවිවරු පවා හිතනවා කියනවා දැන් අපිට දිව්‍ය ලෝක වලට වඩා මනුස්ස ලෝක හොඳයි. එහෙම හිතන දෙවියන් මනුස්ස ලෝකෙ හිත පිහිටවනවා කියන. දෙවියන් මනුස්ස ස්වරූපයෙන් මනුස්ස ලෝකෙ සැරිසරනවා. ඔබ අහලා ඇතිනේ සක්විති රජවරු ගැන. සක්විති රජවරු පහළ වෙන්නේ දීර්ඝායුෂ ඇති කාලවල. සිවුරංග සේනා පිරිවරාගෙන අහසින් යනවා කියනවා දෙවියන් දිව්‍ය සේනා පිරිවරාගෙන යනවා වගේ ඒ කාලේ රජවරුත් අහසින් ගිහිල්ලා ලෝකෙම පාලනය කරන්නේ පංචශීලෙ. එතකොට අපිට පේනවා මෙවැනි කාල දීර්ඝායුෂ ඇති කාල තිබිලා තියෙනවා. එතකොට එදා හතරවෙනි අන්තක් කල්පේ ඔය විදිහට පළවෙනි අන්තක් කල්පේ තුල තමයි කකුසඳ බුදුහාඳුරෝ පහළ වුණේ. ඒ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 40000. මේ මහා භද්‍ර කල්පයේ දෙවනි අන්තක් කල්පේ කොණාගමන බුදුහාඳුරෝ පහළ වෙනකොට එදා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 30000. මේ මහා භද්‍ර කල්පයේම තුන්වෙනි අන්තක් කල්පේ කාශ්‍යප බුදුහාඳුරෝ පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20000. ඒ ආයුෂ අඩු වෙලා අවුරුදු 10ට අඩු වෙලා හතරවෙනි අන්තක් කල්පේ පටන් ගත්තා. ඒ අන්තක් කල්පේ ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයටම වැඩි වුණා. එතන ඉඳන් ආයමත් ආයුෂ පිරිහීගෙන පල්ලෙහාට ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120ක් වෙච්ච තැන තමයි අපේ ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙන්නේ. එතකොට බලන්න මේ අතීතේ පහළ වෙච්ච බුදුවරු අතර අපේ බුදුරජාණන් වහන්සේ ගැන ධර්මයේ තියෙන්නේ අල්පායුෂ්ක බුදු කෙනෙක්. මිනිස්සුන්ගේ ආයුෂය දා අවුරුදු 120ක් වගේ කාලයක් තුල තමයි එදා අපේ ගෞතම බුදුහාමුදුරුවෝ පහළ වෙලා බුද්ධත්වයට පත් වෙන්නේ. ඔබ දන්නවා හැම බෝසතාණන් වහන්සේ නමක්ම පස් මහ බැලුම් බලනවනේ.
දෙව්ලොව ඉඳන් බලනවා දෙවියන්ගේ ආරාධනය ලැබුණාට පස්සේ කාලය, දීපය, දේශය, කුලය, මව කියලා කරුණු 5ක් ගැන. එතන කාලය කියලා බලන්නේ මනුස්ස ලෝකේ මිනිස්සුන්ගේ ආයුෂ කොහොමද? බුදු කෙනෙක් පහළ වෙන්න සුදුසු කාලයක් මනුස්ස ලෝකේ තියෙනවද කියලා බලනවා. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100න් 15ට බැහැලා නම් බුදුවරු ලෝකේ පහළ වෙන්නේ නැහැ කියනවා. අවුරුදු 100න් පල්ලෙහාට ආයුෂ පිරිහෙනවා කියන්නේ විකෘති රාගයකින් යුක්තයි කියනවා ඒ කාලේ මිනිස්සු. විකෘති ද්වේෂයක්, ලේ පිපාසිත ආසාවන් මිනිස්සුන්ට ඇති වෙනවා කියනවා. ඒ වගේම අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්මයේ වැඩි වෙනවා කියනවා. ඒ නිසා හැබැයි එදා අපේ පිනකට අපේ බෝසතාණන් වහන්සේ දෙව්ලොව ඉඳන් පස් මහ බැලුම් බලනකොට එදා මිනිස්සුන්ගේ සාමාන්‍ය ආයුෂ අවුරුදු 120යි. 100ට වඩා වැඩි. ඒ නිසා උන්වහන්සේ දෙව්ලොවින් චුත වෙලා එදා පින්වන්ත මෑණියන්ගේ කුස පිළිසිඳගෙන වෙසක් පුන් පොහෝ දවසක ලුම්මිනි සල්වනයේදී එදා බෝසත් පුතෙක් හැටියට ලෝකෙට පහළ වුණා. උන්වහන්සේ අවුරුදු 29ක් ගිහි ජීවිතේ ගත කරලා අබිනිෂ්ක්‍රමණය කරලා අවුරුදු 6කට ආසන්න කාලයක් ශරීරයට අනේක විද දුක් පීඩා දීලා කිසිම ගුරුවරයෙකුගේ උපදේශයක් නැතුව බෝධි මූලයේදී එදා සුජාතාවගේ කිරිපිඩු දානේ වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටි අටත් අරගෙන නැගෙනහිර දිශාවට කුසතන ඉලලා බෝධි මූලේ වාඩි උනේ සාමාන්‍ය කෙනෙක් භාවනා කරන්න වාඩි ඉරියව්වකින් නෙමෙයි. මගේ ශරීරේ සම්මස් වියලේවා. ඇටනහර පමණක් ඉතිරි වෙතොත් ඉතිරි වේවා. පුරුෂ වීරියෙන්, පුරුෂ පරාක්‍රමෙන් යම් ධර්මයක් අවබෝධ කරගත යුතුයද? මරුණත් නැකිටින්නේ කියන අදිෂ්ඨානෙන් තමයි ඒ ආසනයේ තුල වාඩි වුනේ. ඒ වෙලාවේ අපේ බෝසතාණන් වහන්සේ වජිරාසනයේ මත වැඩ ඉන්නකොටම කලබලයටපත් උනේ වසවර්ති මාරයා. දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ගිරිමේකලා කියන ඇතු පිට නැගලා අහසේ හෙන හඬ පුපුරනවා කියනවා. ළඟ ළඟ හෙන පුපුරනවා වගේ භයානක ශබ්ද ඇති කෙරෙව්වා. පොළව ගිගුරුම් දෙනවා. ගස් කඩාගෙන උන්වහන්සේ දිහාවට වැටෙනවා වගේ භයානක හඬ ඇති වෙනවා. කඳු ගල් පර්වත ඇඟට පෙරලීගෙන එනවා වගේ භයානක ශබ්ද ඇති කරගෙන දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන ඇවිල්ලා ගිරිමේකලා ඇතු පිට ඉඳගෙන කියනවා වහාම නැගිටින්න කිව්වා උතනින්. ඔය ආසනේ අයිති මටයි කිව්වා. මමයි කිව්වා කාම ලෝකේ අධිපතියා. මගේ අවසරයක් නැතුව ඔබ වහන්සේට මෙතන වැඩ ඉන්න බෑ කිව්වා. හැබැයි ඒ වෙනකොට උන්වහන්සේ බුදු වෙනකන් සාදුකාර දිදී බලාගෙන හිටපු දෙවියන් පවා දස බිම්බරක් මාර සේනා පිරිවරාගෙන වසවර්ති මාරයා එනකොට දෙවියන් පවා බියේ පලා ගියා කියලා. එදා වජිරාසනයේ මත තනි වෙච්ච අපේ බෝසතාණන් වහන්සේ උන්වහන්සේට එකම එක දෙයයි තිබුණේ තමන්ට මේ ආසනයේ වැඩ ඉන්න අයිතියක් තියෙනවා කියලා ඔප්පු කරන්න සත්‍යක්‍රියාවක් කරා. මම යම් දවසකද මගේ හිතට සම්බුද්ධත්වයේ ගැන සිතුවිල්ලක් හිතට ඇති වුණේ එදා පටන් අසංකේය 7කුත් කල්පලක්ෂයක් පුරා මනසෙන් බුදු බව ප්‍රාර්ථනා කර කර මනෝ ප්‍රනිධානය සම්පූර්ණ කරගත්තා. යම් දවසකද මං වචනෙන් සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්න පටන් ගත්තේ එදා ඉඳන් නවා සංකේය කල්පලක්ෂයක්ම වාක් ප්‍රනිධානය සම්පූර්ණ කරා. එදා දීපංකර පාදමූලේ සුමේද තාපසයන් වහන්සේ හැටියට නියත විවරණ ගත්ත දවසේ ඉඳන් සාරා සංකේය කල්පලක්ෂයක්ම දසපාරමී ධර්ම සම්පූර්ණ කරා. මගේ පාරමී ධර්ම සම්පූර්ණයි. බුදුවරු 24 නමකගෙන් නියත විවරණ ලබාගෙන ඇවිල්ලයි මම මේ ආසනය තුල වාඩි වුණේ. වෙස්සන්තර ආත්මේ මම පාරමී පුරනකොට මන් දන් දෙනකොට මගේ දාන පාරමිතා බලෙන් මහ පොළොව පවා 7 වාරයක් කම්පාවටපත් වුණා. ඒ නිසා අද මට කවුරු සාක්ෂියට නැති වුණත් මේ මහ පොළොව මට සාක්ෂි දරනවා මම පාරමී සම්පූර්ණ කරගත්ත කෙනෙක් කියලා
උන්වහන්සේ ශ්‍රී හස්තය පොළවට තියලා දිවුරුවා. පොළවට ශ්‍රී හස්තයේ තියලා දිවුරනකොට මහ පොළව ගිගුරුම් දෙමින් කම්පා වෙන්න පටන් ගත්තා. ඔබ වහන්සේට මේ ආසනයේ තුල වැඩ ඉන්න අයිතියක් තියෙනවා කියලා සාක්ෂි වශයෙන් පොළව කම්පා වෙන්න පටන් ගත්තා. අන්නේ වෙලේ තමයි වසවර්ති මාරයා සීසීකඩ දුවන්න පටන් ගත්තේ සේනාවත් එක්ක. ඒක තමයි අපි කියන්නේ බෝධි මූලයේදී මාර පරාජය කරා කියලා. ඒ මොහොතේ මේ මාරයා සේනාවත් එක්ක පලා ගියාට පස්සේ උන්වහන්සේ රාත්‍රී ආනාපාන සති භාවනාව ඔස්සේ හිත සමාධිමත් කරගත්තා. රාත්‍රී පළවෙනි යාමේ හතරවෙනි ධ්‍යානයට දියුණු කරගත්ත සමාධිමත් හිතක් තුල ඉඳන් පෙර ජීවිත දකින්න හිත යොමු කරනකොටම පළවෙනි විද්‍යාව පහළ වුණා. ඒ තමයි පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. රාත්‍රී දෙවනි යාමේ මම වගේමද මේ ලෝකේ අනික් සත්වයෝ මේ වගේම දීර්ඝ සසර ගමනක් එන පිරිසක්ද කියලා හිත යොමු කරනකොට රාත්‍රී දෙවනි යාමේ චුතූපපාත ඥානෙ පහළ වුණා. ඒ තමයි දෙවනි විද්‍යාව. ඒ තුලින් උන්වහන්සේ දැක්ක මේ ලෝකේ හැම සත්වයක්ම ඉපදෙමින් මැරෙමින් සතර අපායේ මහා ගෙදර කරගෙන යන සංසාර ගමන. ලෝක සත්වයන් ගැන මහා කරුණාවක් හදවතේ ඇති වෙන්න පටන් ගත්තා. ඒ මොහොතේ උන්වහන්සේ විමසන්න පටන් ගත්තා කුදස්සු නාම ඉමස්ස දුක්ඛස්ස නිස්සරණං හෝති. කවදාද මේ ලෝකේ සත්වයන් මේ ජරා මරණ දුකෙන් මිදෙන්නේ කියලා විමසගෙන ගියා. පටිච්ච සමුප්පාදයේ අනුලෝම වශයෙන් විමසුවා. ප්‍රතිලෝම වශයෙන් විමසුවා. එහෙම විමසලා අවසන් වෙනකොට නැගෙනහිරින් අරුණෝදය උදා වෙනවත් සමගම උන්වහන්සේගේ හිත සියලු කෙලෙසුන්ගෙන් සියලු ආශ්‍රවයන්ගෙන් මිදිලා මේ මහා භද්‍ර කල්පයේ 4 වෙනි බුදුරජාණන් වහන්සේ හැටියට වෙසක් පුන් පොහෝ දවසක සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. සම්බුද්ධත්වයට පත් වෙලා සත්සතිය ගත කරලා පස්වග භික්ෂූන් වහන්සේලාට එදා ඉසිපතන මිගදායේදී ධම්මචක්කප්පවත්තන සූත්‍ර දේශනාවෙන් දහම් මඟ විවර කරලා එදා ඉඳන් උන්වහන්සේට විවේකයක් නැහැ. දවසේ පැය 24න් පැය 2කටත් අඩු කාලයක් තමයි සිංහසෙයියාවෙන් සැතපුණේ. උන්වහන්සේ බුදු වෙලා වැඩ සිටි අවුරුදු 45ක් වගේ කාලයක්. ඒ කාලයේ පුරාම ගම් නියම් ගම් පුරා වැඩම කරමින් මේ නිවන් මඟ දේශනා කරමින් දෙව් මිනිස් ලෝකයාටම නිවන් මඟ පෙන්වලා දුන්නා. ඒ අතරතුර උන්වහන්සේට මොකද මේ යුගයේ බුදු කෙනෙක් පහළ වුණේ කෙලෙස් වැඩි මිනිස්සු ඉන්න කාලෙක. ඒ නිසා බුදුරජාණන් වහන්සේටත් වෛර කරපු මිනිස්සු කොච්චර හිටියද? උන්වහන්සේ සාරා සංඛ්‍යාය කල්පලක්ෂයක් දසපාරමී සම්පූර්ණ කරලා අපි කියනවා භගවා මේ ලෝකෙම ඉන්න භාග්‍යවන්තම කෙනෙක්, පින්වන්තම කෙනා. හැබැයි උන්වහන්සේටත් ගල් පෙරලපු මිනිස්සු හිටියා. උන්වහන්සේවත් මරන්න සැලසුම් කරපු දුනුවා යොදවලා අජාසත් රජුරුවන්ගේ රාජ්‍ය බලය යොදවලා බුදුරජාණන් වහන්සේ මරන්න සැලසුම් කරපු මිනිස්සු එදා හිටියා. සුන්දරී පරිබ්‍රාජිකාව මරලා මලකුණ ජේතවනාරාමේ පරවෙච්ච මල් දාන කුණු අලකට ගෙනහලා දාලා බුදුරජාණන් වහන්සේට මිනි මැරුම් චෝදනා කරලා කාන්තාවක් අපයෝජනය කරලා මැරුවා කියලා නින්දා පහස කෙරෙව්වා. මිනිස්සුන්ව කුපිත කරලා එදා ජේතවනාරාමේ ඉස්සරහා මිනිස්සු සුන්දරීගේ මලකුණ අරගෙන පෙළපාලි ගියා. ඒ තරම් නින්දා පහස කෙරෙව්වා. මාගන්දියා කොච්චර වෛර බැඳගෙන නින්දා පහස කරාද? දවසක් බුදුරජාණන් වහන්සේ බණ කියනකොට අන්‍ය තීර්ථකයෝ කල්පනා කරා කොහොම හරි මිනිස්සු ලව්ව නින්දා පහස කරවන්නට ඕන. විශාල පිරිසකට බණ කියනකොට ධර්මිතියක් බන්දලා යුවා කාන්තාවක් බුදුරජාණන් වහන්සේ නිසා දරුවෙක් ලැබෙන්න ඉන්නවා කියලා. මේ වගේ නොයෙක් විදිහට නින්දා අපහාස උන්වහන්සේට දානෙ ටික පවා නොලැබී ගිය අවස්ථාවන් තිබුණා. සමහර අවස්ථාවල බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මාරයා ඒ ප්‍රදේශෙම මිනිස්සුන්ට ආවේශ වුණා. කෙලෙස් බලවත් වෙච්ච මිනිස්සුන්ට මාරයා වැහෙනවා කියන එක ලේසි දෙයක්. කෙලෙස් එක්කම තමයි මාරයා බැඳිලා එන්නේ.
එදා මාරයා ආවේශ වෙලා උන්වහන්සේට දානි ටිකක් නැවැත්තුවා. ගෙපිලි වලින් පිණ්ඩපාතේ වැඩියා. බුදු කෙනෙකුගේ පාත්‍රයටවත් දානි හැන්දක් දෙන්න කාටවත් පිනක් ලැබුණේ නැහැ එදා. හිස් පාත්‍රය අරගෙන බුදුරජාණන් වහන්සේ වඩිනකොට පාපී මාරයා පෙනී ඉඳලා අහනවා මොකද ස්වාමීනි දානි ලැබුණද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පාපී මාරය දානි ලැබෙන්නේ කොහොමද? ඔබ දානි වැළැක්කුවානේ. එහෙමනම් ස්වාමීනි ආයි වඩින්න කීවා. මං ඒක කරන්නේ නැහැ කීවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා පාපී මාරය බුදුවරු කියන්නේ ආපසු හැරෙන පිරිසක් නෙවෙයි කියෝ. ප්‍රීති බක්කා භවිස්සාමි දේවානං ආබස්සර. ආබස්සර ලෝකෙ දෙවියන් ප්‍රීති ආහාර කරගෙන වැඩ ඉන්නවා වගේ අද තථාගතයන් වහන්සේ निराහාරව වැඩ ඉන්නවා සමාපatti සුවයෙන් කියලා එදා දවසේම දාන්නේ නැතුව වැඩ හිටියා. වේරංජා නගරේ වස් සමාදන් වෙලා වස් කාලේ පුරාම මාරයා වස් ආරාධනා කරපු බමුණට ආවේශ වෙලා එදා නියගයක් දුර්භීෂයක් තිබ්බ කාලේ බුද්ධ ප්‍රමුඛ සංඝයාම පීඩාවට පත් කරා. මේ තරම් කරදර ප්‍රශ්න ගැටලු නිന്ദා අපහාස අටලෝ දහම ඉදිරියේමයි බුදුරජාණන් වහන්සේ ධර්ම මාර්ගය අරගෙන ගියේ. ඒ නිසා පින්වතුනි අපි කාටත් ලාභ අලාභ ලාභ ලැබෙනවා වගේමයි අලාභ ලැබෙනවා. ප්‍රශංසා කරනවා වගේමයි ඒ කටවල් වලින්ම මිනිස්සු නිന്ദා අපහාසත් කරනවා. සැප සම්පත් ලැබෙනවා වගේමයි දුකත් ජීවිතේ විඳින්න සිද්ධ වෙනවා. පරිවාර සම්පත් පිරිවරාගෙන මිනිස්සු පිරිවරාගෙන ඉන්නවා වගේමයි කාත් කවුරුත් නැතුව තනි වෙන දවසක් එන්නත් පුළුවන්. ලාභ අලාභ නිന്ദා ප්‍රශංසා සැප දුක යසායස අපි සියලු දෙනාට පොදු වෙච්ච දෙයක්. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මහණෙනි මේ අපි භෞතිකව ගොඩනගා ගන්න සියල්ල අපි මාලිගාවන් හදාගෙන හිටියත් රත්තරම් පොරෝගෙන හිටියත් මොනතරම් යාන වාහන සැප සම්පත් අපිට තියෙනවා කියලා වැජබිලා හිටියත් මේ සියල්ල ගින්නට සාධාරණයි. ගින්නෙන් විනාශ වෙලා යන්න පුළුවන්. මේ සියල්ල ජලයට සාධාරණයි. ජලයෙන් විනාශයට පත් වෙන්න පුළුවන්. මේ භෞතික සම්පත් සියල්ල සුළඟට සාධාරණයි. සුලි සුළං කුණාටු වලින් විනාශයට පත් වෙලා යන්න පුළුවන්. මේ ගොඩනගා ගන්න භෞතික සම්පත් සියල්ල භූමි කම්පාවකින් පොළොවට සමතලා වෙන්න පුළුවන්. ඒ නිසා අපි දැක්ක පසුගිය දිනවල ඇදහැලිච්ච මහ ධාරානිපාත වර්ෂාවත් එක්ක අවුරුදු ගණනාවකට පස්සේ අපේ රටේ විශාල පිරිසක් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් පීඩාවට පත් වුණා. සමහරු ජීවිතේට හිතුවේ නෑ මෙහෙම දෙයක් වෙයි කියලා. සමහර අය අපිත් මේ දවස් ටිකේම ඒ වෙනුවෙන් කැප වෙලා ගම්මානවල යනවා බඩු බෙදනවා මිනිස්සු අතරට යනවා. සමහර අය විශාල ගෙවල් දොරවල් හදාගෙන විශාල තාප්ප හදාගෙන යාන වාහන දෙක තුන ඇතුව බොහොම සැපසේ ජීවත් වෙච්ච මිනිස්සු අනුන්ගෙන් දෙයක් ඉල්ලගෙන යැපිලා නැහැ. හැබැයි ඒ අයටත් ගෙවල් යට වෙලා කන්න නැතුව සහනාදාර මල්ල ගිහිල්ලා දෙනකොට අඬනවා හයියෙන් අඬලා තමයි ගන්න. Tamanටම හිතෙනවා අයියෝ අපිටත් මෙහෙම වුණානේ කියලා. එතකොට මේ වගේ වතුරට ජලයට ගින්නට ස්වභාව ධර්මයට උගත් නූගත් ભેදයක් නැහැ. පොහොසත් දුප්පත් ભેදයක් නැහැ. කුල ભેදයක් නැහැ, ಜಾති ભેදයක් නැහැ, වර්ණ ભેදයක් නැහැ. සියලු දෙනාට සාධාරණයි. ඒ නිසා පින්වතුනි විශේෂයෙන් මතක තියාගන්න අපි මේ ඉන්නේ විපත් බහුල කාලෙක. එන්න කෙලෙස් බලවත් වෙච්ච මිනිස්සු ජීවත් වෙන කාලෙකයි අපි මේ ඉන්නේ. මේ යුගයේ ගැන ධර්මයේ සඳහන් වෙනවා මිනිස්සු අධර්ම රාගයෙන් විෂම ලෝභයෙන් මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත වෙනකොට මිනිස්සු අකුසල් බලවත් වෙනකොට පොළොව වාසී දෙවියන් මිනිස්යන් ගැන කලකිරෙනවා කියන. දෙවියන් මිනිස්සුන්ගෙන් ඈත් වෙනවා. බෝමාටු දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා දෙවිවරුන්ට මිනිස්යන් ගැන කලකිරීමක් අප්‍රසාදයක් ඇති වෙලා දෙවියන් මිනිස්සුන්ගේ යහපතට උදව් කරන්නේ නැතුව ස්වභාවිකව වෙන විපත වෙන්න ඉඩ ඇරලා දෙවියන් අහක බලනවා කිය. ඒ කියන්නේ දෙවියන් කාටවත් දඬුවම් දෙනව නෙමෙයි. වෙන්න යන විපත වෙන්න දීලා දෙවියන් අහක බලාගෙන ඉන්නවා. අධර්මිෂ්ඨ පව්කාර මිනිස්සු බේරන්න අපිට ඕනේ නැහැ කියන චේතනාවෙන් දෙවියන් අහක බලනවා.
සංයුක්ත නිකායේ සඳහන් වෙනවා වලාහක සංයුක්තය කියලා දේශන පෙළක්. මේකේ සඳහන් වෙනවා වැස්ස වලාහක දේවතාවරු ගැන. දැන් පින්වතුනි වැසි චක්‍රය කියලා එකක් අපි ඉගෙනගෙන ඇතිනේ. අපි දන්නවා වැස්ස වහින්නේ දෙවියන් නිසාද? නෑ. ඒක ස්වභාවික දෙයක්. හැබැයි බුද්ධ දේශනාවල සඳහන් වෙනවා වැස්සට බලපෑම් කළ හැකි 이르දි බල සම්පන්න බොහොම බල සම්පන්න දේවතා කොටස් ඉන්නවා. ඒ අයට අපි කියන්නේ වැස්ස වලාහක දෙවිවරු. ඒ වැස්ස වලාහක දෙවියන්ට වැස්ස පාලනය කරන්න පුළුවන් කියනවා ඒ දෙවියන්ගේ 이르දි බලය තුල. ඊළඟට සුළං හමන්නේ දෙවිවරු නිසා නෙමෙයි. අඩු පීඩනයක් තියෙන තැනට වැඩි පීඩනයක් තියෙන තැනින් හුළං හමනවා. ඕක තමයි අපි සාමාන්‍යයෙන් ඉගෙන ගන්න දේ. හැබැයි ධර්මයේ සඳහන් වෙනවා දේවතා කොටසක් ඉන්නවා වාත වලාහක දෙවිවරු කියලා. ඒ අයට පුළුවන් කියනවා සුළඟේ වේගය පාලනය කරන්න පුළුවන් කියනවා. සුළං හමන දිශා වෙනස් කරන්න පුළුවන් කියනවා ඒ දෙවියන්ට 이르දි බලයෙන්. ඊළඟට අබ්බ වලාහක දෙවිවරු කියලා දෙවිවරු කොටසක් ඉන්නවා. ඒ අය වලාකුළු අහසේ 이르දියෙන් අරගෙන යන්න පුළුවන් කියනවා ඒ දිශාවල් වලට. හැම වෙලෙම වලාකුළු අහසේ යන්නේ දෙවියන් නිසා නෙමෙයි. හැබැයි අබ්බ වලාහක දෙවියන්ට 이르දි බලයෙන් වලාකුළු වල දිශාව වෙනස් කරන්න පුළුවන් කියන. ඊළඟට දේශනාවේ සඳහන් වෙනවා සීත වලාහක උන්හ වලාහක කියලා දේවතාවරු. පරිසරයේ සීතල ඇති කරන උණුසුම ඇති කරන දේවතාවරු ඉන්නවා. මේ දෙවිවරු මිනිස්සු ගුණධර්ම රකින්නකොට ධර්මිෂ්ඨව ජීවත් වෙනකොට පින් කරනකොට කුසල් වඩනකොට මිනිස්යන්ගේ යහපත පිණිස ස්වභාව ධර්මයේ පාලනය කරනවා. වැස්ස වලාහක දෙවිවරු මිනිස්යන්ගේ යහපතට වැස්ස පාලනය කරනවා. වාත වලාහක දෙවිවරු අබ්බ වලාහක උන්හ වලාහක දේවතාවරු මිනිස්සුන්ගේ යහපතට ස්වභාව ධර්මයේ පාලනය කරනවා මිනිස්සු ගුණධර්ම රකින්න තාක්කල්. ලෝකෙ මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට පව්කාර වෙනකොට අකුසල් බලවත් වෙනකොට අධර්ම රාගයත් විෂම ලෝභයත් මිත්‍යා ධර්මයත් පැතිරෙනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ස්වභාවිකව වෙන විනාශ වෙන්න ඉඩ ඇරලා දෙවියන් අහක බලාගෙන ඉන්නවා. අධර්මිෂ්ඨයන් පව්කාර සමාජ මිනිස්සු බේරන්න අපිට ඕනේ නැහැ කියලා දෙවියන් අහක බලනවා. එතකොට වෙන්නේ වහින වැස්ස වැහැලා නැත්තට නැති උනත් දෙවියන් නෙමේ පව්කාර මිනිස්සුන්ව බේරගන්න ඉදිරිපත් වෙන්නේ. වැස්ස නැතුව විශාල නියගයකින් මිනිස්සු පීඩාවට පත් වෙනවා. ඒත් වැස්ස වලාහක දෙවියන් පිහිට වෙන්නේ නැහැ. විශාල සුලිසුලං කුණාටු ඇවිල්ලා ස්වභාවික විපත් වෙනවා. ඒත් වාත වලාහක දෙවිවරු අහක බලාගෙන ඉන්නවා. මේ වගේ මිනිස්සු අධර්මිෂ්ඨ වෙනකොට අනාගතේ එන්න ස්වභාවික විපත් වැඩි වෙනවා කියලා දේශනාවේ තියෙනවා. මහා සාල සූත්‍රෙ පෙන්නනවා අනාගතේ මිනිස්සු විශාල වශයෙන් මරණයට පත් වෙන ප්‍රධානම දෙයක් කියනවා ස්වභාවික විපත්. භූමිකම්පා, නායාම්, සුලිසුලං, කුණාටු, ජලගැලීම්, ගිනි කඳු මුළු ලෝකේ පුරාම ස්වභාවික විපත් වර්ධනය වෙලා 100,000 ගණන් ලක්ෂ ගණන් මිනිස්සු මරණයට පත් වෙනවා. ඒ නිසා පින්වතුනි අපි මේ ඉන්නේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 100නුත් පල්ලෙහාට බැහැපු තැනක. අපි අද ඉන්නේ අපේ බුදුරජාණන් වහන්සේ දා පහළ වෙනකොට මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 120යි. ඒ කාලේ බක්කුල මහරහතන් වහන්සේ අවුරුදු 160ක් වැඩ හිටියා. අනුරුද්ධ මහරහතන් වහන්සේ අවුරුදු 150ක් වැඩ හිටියා. හැබැයි අද වෙනකොට බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2500 ගාණක් වෙනකොට ඒ තිබ්බ ආයුෂ අඩු වෙලා සාමාන්‍ය ආයුෂ අවුරුදු 70කට 75කට විතර ආයුෂක් අපිට තියෙන්නේ. කලාතුරකින් අවුරුදු 80ක් 90ක් කෙනෙක් හිටියට සාමාන්‍ය ආයුෂ අවුරුදු 70ට 75ට පිරිහිලා. එහෙනම් අපිට පේනවා මේ වෙනකොට අවුරුදු 100නුත් පල්ලෙහාට මිනිස්සුන්ගේ ආයුෂ පිරිහුණා කියන්නේ කෙලෙස් වැඩි කාලයක්. අකුසල් බලවත් වෙච්ච කාලයක්. විකෘති මිනිස්සු ජීවත් වෙන කාලයක්. දැන් අපේ පිනකට මේ රටේ අපි ඉපදුණා. පතිරූප දේශයක අපි ඉපදුණා. අපිට බණපදයක් අහන්න පුළුවන්, සීල් ගන්න පුළුවන්, බණ අහන්න පුළුවන්, ගුණධර්ම පුරන්න පුළුවන්. අපිට පෙර පිනක් තිබ්බා. පුබ්බේච කත පුඤ්ඤතා. ඒ නිසා අපිට මේ සියල්ල ලැබුණා. හැබැයි
ලෝකෙ දිහා බලන්න. 99%ක්ම ලෝකෙ මිනිස්සු ජීවත් වෙන්නේ අකුසල් එක්කමයි. පෞකාර සිතුවිලි එක්කමයි ජීවත් වෙන්නේ. හැම රටක්ම යුද්ධ, එකිනෙකා මරා ගන්නවා. ලෝකෙම මිනිස්සු අධර්මිෂ්ඨ ජීවිතවලට දවසින් දවස පෙළඹෙනවා. විකෘති ආසාවන්ගෙන් යුක්තයි. එවැනි ලෝකයක් තුල මෙවැනි විශාල විපත් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපිට ලෝකයාම හදන්න පුළුවන්ද? අපිට ලෝකේ හදන්න බෑ. හැබැයි අපිට වටිනා දෙයක් ලැබුණා බුදු කෙනෙක්ගේ ධර්මයෙන්. අන්න ඒ නිසා මේ යුගය ගැන ඔබ හොඳට තේරුම් ගන්න. මේ ඇතිවෙච්ච ස්වභාවික විපත් වගේ අනාගත ලෝකෙත් එන්න විපත් වලට අපි ගොදුරු වෙන්න සිද්ධ වෙනවා. අපිට ලෝකේ පාලනය කරන්න බෑ. ස්වභාව ධර්මයේ වෙනස් කරන්න බෑ. ලෝකයාම අකුසල් පිරිහිලා අපි මේ දවසින් දවස යන්නේ කොතනටද? සත්ත අන්තක්කල්ප විනාශයකට මේ යන්නේ. 4 වෙනි අන්තක්කල්ප විනාශයට ලං වෙන්නේ. මේ තියෙන ආවිෂත් පිරිහිලා අවුරුදු 10ට පිරිහෙනකොට දීඝනිකායි චක්‍රවර්ති සීහනාද කියලා සූත්‍රයක් තියෙනවා. මේ දේශනාවේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මිනිස්සුන්ගේ ආවිෂ අවුරුදු 10 වෙනකොට මේ ලෝකේ ඉන්න මිනිස්සු එළුව බල්ලෝ බලල්ලු තිරිසන්නුන්ට අන්තයි කියනවා. එකිනෙකා විකෘති රාගයෙන් යුක්තයි කියනවා. ලේ පිපාසිත විකෘති ද්වේෂයකින් යුක්තයි කියනවා. එකිනෙකා දිහා බලන්නේ ලේ පිපාසෙන් කියනවා. අවියාවිද තනාගෙන එකිනෙකා මරා ගන්න අර අදිමින් ඉන්නකොට මිනිස්යන්ගේ විනාශෙට දින 7ක් පුරා මුර්ගසම් වර්ෂාවක් වහිනවා කියන. එතකොට මහ විශාල වර්ෂාවක් එක රටකට දෙකකට නෙමෙයි මුළු ලෝකෙටම මුර්ගසම් වර්ෂාවක් වහිනවා. ලෝකෙම විනාශෙට දවස් 7ක්. මේ වහින වැහි මොනවදනේ? මේ වැස්සෙන් මොකද වුනේ? කීප දෙනෙක් අසරණ වුණා. ගම් වතුරේ නායාංග වලින් අසරණ වුණා. හැබැයි විශාල පිරිසකට දන් දෙන සිතුවිලි පහළ වුණා. ඒ නිසා කොච්චර මිනිස්සු පින්කම් කරන්න පටන් ගත්තද? කොච්චරනම් දන් දෙනවද? ඒ නිසා නෙත් මාධ්‍ය ආයතනේ අපිත් එක්ක එකතු වෙලා ඒ වගේම නෙත් ආයතනේ බොහෝ ස්වාමීන් වහන්සේලා සම්බන්ධ කරගෙන නෙත් ආයතනයේ විසින් මේ පටන් ගත්ත කටයුතු දිහා බැලුවා. ලංකාවේ හැම මාධ්‍ය ආයතනයක්ම හැම පන්සලකම වගේ හැම සංවිධානයක්ම මිනිස්සු එකතු වුණා අනිත් අයට උදව් කරන්න උපකාර කරන්න. ඒ නිසා මිනිස්සු බඩු මුට්ටු අරගෙන තමන්ගේ බත්පත දීලා යනවා මිනිස්සු වැඩට යන මිනිස්සු. මේ විදිහට මේ වෙනකොට අපිට එහෙම හරි ಗುಣධර්ම ටිකක් ඉතිරි වුණා. හැබැයි පින්වතුනි අනාගත ලෝකේ ඔහොම දෙයක් නෙමෙයි වෙන්නේ. මිනිස්සුන්ගේ ආවේශ පිරිහිලා අවුරුදු 10ට පිරිහෙනකොට මුර්ගසම් වර්ෂාවල් ඇදහැලෙනකොට එකිනෙකා දකින කෙනා මරා ගන්න පටන් ගන්නවා කියන. මේ මුර්ගසම් වර්ෂාවෙන් තෙමිලා මිනිස්සු විකෘති වෙනවා කියනවා. ලේ පිපාසිත ආසාවක් නැති වෙනවා කියන. දින 7ක් යනකොට ලෝකෙම මිනිස්සු මරාගෙන ලෝකෙම ලේවිලක් වෙලා අවසන් වෙනවා කියන. තනියෙන් හැංගිච්ච ටික දෙනෙක් බේරෙනවා. දෙන්නෙක් එකට හැංගුණා නම් එක්කෙනෙකුට අනිත් කෙනා මරණ සිතුවිලි පහළ වෙනවා කියන. එතකොට බලන්න මොන තරම් විනාශයක්ද? අපි මේ පරම්පරාවට ඉදිරියට යන්නේ ඔය අන්තක්කල්ප විනාශය ළඟට. 4 වෙනි අන්තක්කල්ප විනාශය ගැන ධර්මයේ තියෙන්නේ සත්ත අන්තක්කල්ප විනාශය. අවියාවිද වලින් මරාගෙන ලෝකේ ලේවිලක් වෙලා අවසන් වෙන විනාශය. ඒ නිසා එවැනි විනාශකින් පස්සේ ඉතුරු වෙන ටික දෙනෙක්ගෙන් තමයි 5 වෙනි අන්තක්කල්පේ පටන් ගන්න. එතන ඉඳන් ආයිමත් පරම්පරාවට ආයුෂ වැඩි වෙලා අවුරුදු අසංඛ්‍යයට ආයුෂ වැඩි වෙන කාලයක් ආයිමත් එනවා. ඒ වැඩි වෙච්ච ආයුෂ අඩුවේගෙන ඇවිල්ලා මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80000ක් වෙන තැන තමයි මේ මහා භද්‍ර කල්පේ 5 වෙනි අන්තක්කල්පෙ තුල මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ. එතකොට අපිට පේනවා අපි මේ ලෝකේ ඉන්නේ බුදු කෙනෙකුගේ බණපද ටිකක් යන්තම් අහන්න අපිට ලැබුණත් අද අපි මේ මනුස්ස ලෝකේ ඉන්නේ කෙලෙස් වලින් විකෘති වෙච්ච ලෝකයක් තුල. අකුසල් බලවත් වෙච්ච ලෝකයක් තුල. මිනිස් ආවිස අවුරුදු 100නුත් පල්ලෙහාට පිරිහිච්ච ලෝකිකයි අපි මේ ජීවත් වෙන්නේ. ඒ නිසා අප්‍රමාදීව පින් කරගන්න මහන්සි ගන්න.
බලන්න අපේ බුදුරජාණන් වහන්සේ සම්බුදු කෘත්‍ය ඉටු කරා අවුරුදු 45ක් පුරාවට. උන්වහන්සේ අවුරුදු 45ක් පුරාවටම සම්බුදු කෘත්‍ය ඉටු කරලා උන්වහන්සේ 80 වෙනි වස් කාලේ අන්තිම වස් කාලේ වෙනකොට උන්වහන්සේට අවුරුදු 80කට ආසන්න. බුදු වෙලා අවුරුදු 45ක් වැඩ ඉඳලා අන්තිම වස් කාලේ ගත කරන්නේ බේලුව කියන ගමේ. බේලුව ගමේදී උන්වහන්සේට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා. උන්වහන්සේ සතර 이르දිපාද බලෙන් බොහොම වේදනාව විඳගෙන ඉන්නකොට ආනන්ද හාමුදුරුවෝ එළියට වෙලා කල්පනා කරනවා අනේ බුදුරජාණන් වහන්සේට අසනීපයි. උන්වහන්සේ බොහොම වේදනාවෙන් වැඩ ඉන්නේ කියලා ආනන්ද හාමුදුරුවෝ කල්පනා කර කර දුක් වෙනවා. බුදුරජාණන් වහන්සේ විමසලා බැලුවා අතීත බුදුවරු පිරිනිවන් පෑවේ කොහොමද? අතීත බුදුවරු පිරිනිවන් පාලා තියෙන්නේ මෙන්න මේ ආකාරයටයි. ඒ නිසා මම තනිවම මේ විදිහට පිරිනිවන් පාන එක සුදුසු නෑ කියලා ඒ මොහොතේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන 이르දිපාද බලෙන් ආයු සංස්කාර අදිෂ්ඨාන කරා. ආයු සංස්කාර අදිෂ්ඨාන කරනකොටම අර රෝගය බලාගෙන ඉන්නේ නැති සුවපත් වෙලා යටපත් වුණා. උන්වහන්සේ අසනීපෙන් නැගී ඉඳලා එළියට ඇවිල්ලා බොහෝම සුවසේ සක්මන් කරනකොට ආනන්ද හාමුදුරන්ට හරිම පුදුමයි. මේ දැන් ටික වේලාවකට පෙර රෝගාතුර වසනීපෙන් වැඩ සිටිය බුදුරජාණන් වහන්සේට දැන් නම් සනීපයි වගේ. ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා වැඳලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ දැන් නම් සනීපයි වගේ. තථාගතයන් වහන්සේ රෝගාතුරව වැඩ ඉන්නවා දකින්නකොට මට දිසාවල්වත් වැටහෙන්නේ නැතුව යනවා කි. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යයි. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා බහු විනා බහු. මේ ප්‍රියමනාප දේවල් සියල්ල වෙනස් වෙන ස්වභාවයෙන් යුක්තයි. අප්‍රමාදී වෙන්න. තථාගතයන් වහන්සේ දහම් දෙසලා තියෙන්නේ ගුරුවරයාගේ කොටස කියලා යමක් හංගගෙන නෙමෙයි. ආනන්ද අපි දැන් යන් කීව චාපාල චේතිය ළඟට. එතනදී බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට නැවත නැවතත් 3 වතාවක් සිහිපත් කරා තථාගතයන් වහන්සේ ඡන්ද චිත්ත විරිය විමර්ශා කියන 이르දිපාද වඩපු කෙනෙක්. සතර 이르දිපාද වඩපු කෙනෙකුට ආයුෂ් කල්පයක්. ඒ කියන්නේ ඒ වෙනකොට තිබ්බ පරමායුෂ අවුරුදු 120ක්ම වැඩ ඉන්න පුළුවන්. එහෙම නැත්නම් තවත් ටිකක් වැඩ ඉන්න පුළුවන්. දැන් බක්කුල මහරහතන් වහන්සේ වැඩ හිටිය අවුරුදු 160ක්. ඒ වගේ අවුරුදු 120ට වඩා අවුරුදු කීපයක් වැඩ ඉන්න පුළුවන්. හැබැයි ඒ සැනින් පාපී මාරයා ආනන්ද හාමුදුරන්ගේ හිත වසාගත්තා කියන. 3 වතාවක් බුදුරජාණන් වහන්සේ සිහිපත් කරා. ආනන්ද හාමුදුරන්ගේ හිත පාපී මාරයා වසාගෙන හිටියා. උන්වහන්සේට ආරාධනා කරන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්දය දැන් ඔබ මෙතනින් ඉවත් වෙන්න කිව්වා. බුදුරජාණන් වහන්සේට වන්දනා කළ ආනන්ද හාමුදුරුවෝ ඉවත් වුණා පමණයි පාපී මාරයා පිණි ඉඳලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේ දැන් වැඩ හිටිය ඇති පිරිනිවන් පාන සීක්වා. ඉක්මනින්ම පිරිනිවන් පාන සීක්වා කියන. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අදිෂ්ඨාන කරන්නේ මේ මාරයට උන නිසා නෙමෙයි. උන්වහන්සේ බැලුවා බුදු කෙනෙක් පහළ වෙලා කළ යුතු සම්බුදු කෘත්‍ය උන්වහන්සේ සිදු කරලා අවසానයිද? ඒ වෙනකොට බුදු කෙනෙක් දේශනා කළ යුතු සියලු ධර්ම කොටස් දේශනා කරලා සම්බුදු කෘත්‍ය සිදු කරලා අවසానයි. බුදුරජාණන් වහන්සේ වදාළ පාපී මාරේ නුඹ කලබල වෙන්න එපා කිව්වා. තව හරියටම මාස 3ක් අවසන් වෙන වෙසක් පුන් පොහෝ දවසේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා කියලා ආයු සංස්කාරය එතනදී අතහැරියා. ආයු සංස්කාර අතහරිනකොටම මහ පොළොව කම්පාවට පත් වුණා. අකාලි ගිගුරුම් දීලා වැස්සක් ඇදහැළුණා. ආනන්ද හාමුදුරුවෝ ටිකක් කලබල වුණා. ආයිමත් ඇවිල්ලා අහනවා ස්වාමීනි මේ දැන් පොළොව සෙලවුණා. මේ දැන් අකාලි ගිගුරුම් දීන වැස්සක් ඇදහැරුණා. ඇයි ඒ කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ කරුණු 8ක් දේශනා කරලා ආනන්දය මේ දැන් තථාගතයන් වහන්සේ ආයු සංස්කාර අතහැරියා. ආයු සංස්කාර අතහැරපු නිසායි කිය මේ මහ පොළොව කම්පාවට පත් උනේ. අන්න ආනන්ද හාමුදුරන්ට වැටහුණා අනේ ස්වාමීනි කල්පයක් වැඩ ඉන්න සේක්වා කල්පයක් වැඩ ඉන්න සේක්වා කියලා නැවත නැවතත් ආරාධනා කරා. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද ඔබේමයි වරද කීවා. ඔබට තථාගතයන් වහන්සේ කීප වතාවක්ම සිහිපත් කරා. දැන්
ආනන්ද නැවත නැවතත් තථාගතයන් වහන්සේ විහිසට පත් කරන්න එපා කිව්වා. හෙට දවසේ භික්ෂු සංඝයා රැස් කරන්න කිව්වා කූටාගාර ශාලාවට තථාගතයන් වහන්සේ පිරිනිවන් පාන වග දැනුම් දෙන්න. ඉතින් ආනන්ද හාමුදුරුවෝ පසුවදා සංඝ පිරිසට දැනුම් දීලා විශාලා මහනුවර නගරී කූටාගාර ශාලාවට විශාල සංඝ පිරිසක් රැස් කරා. එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමග මේ සංඝයා අතරට වැඩම කරලා උන්වහන්සේ පිරිනිවන් පාන වග ගාථා කීපයකින් දේශනා කරනවා. පරිපක්කෝ වයෝ මයිහං, මහණෙනි තථාගතයන් වහන්සේ දැන් බොහෝම වයසට ගිය කෙනෙක්. පරිත්තම් මම ජීවිතං, ජීවත් වෙන්න තියෙන්නේ තව ඊටාම ස්වල්ප කාලයයි. පහයවෝ ගමිස්සාමි, නුඹලා සියලු දෙනාම අතහැරලා තථාගතයන් වහන්සේ පිරිනිවන් පානවා. කතම් මේ සරණ මත්තනෝ, මම මගේ පිහිට හදාගත්තා. අප්පමත්තා සතිමන්තා සුසීලා හෝත භික්ඛවෝ, අප්‍රමාදීව සිහි ඇතුව සිල්වත්ව වාසය කරන්න මහණෙනි. සුසමාහිත සංකප්පෝ සච්චිත්ත මනුරකත, හොඳට හිත එකඟ කරගෙන තමන්ගේ හිත රැකගන්න. යෝයිමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙස්සති, යමෙක් මේ ධර්ම විනය තුල අප්‍රමාදීව වාසය කරනවා නම් පහය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති, ඒ සියලු දෙනාම ඉපදෙන මැරෙන සසර දුකින් එතර වෙලා උතුම් නිවන කරාම යනවා කියලා දේශනා කරා. එදා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ සමග විශාලා මහනුවර නගරයට පිණ්ඩපාතේ ගිහිල්ලා මුළු ශරීරෙම හරවලා විශාලා මහනුවර දිහා බැලුවා. ආනන්දය, විශාලා මහනුවර බොහොම රමණීයයි. තථාගතයන් වහන්සේ විශාලා මහනුවර දකින අවසාන වතාව මෙයයි කිව්වා. අපි දැන් යමු කියව බණ්ඩගාමයට. එතනින් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පිටත් වෙලා යනකොට විශාලා මහනුවර ලිච්ඡවීන් දැනගත්ත ආයිනම් බුදුරජාණන් වහන්සේ මේ නගරයට වඩින්නේ නැහැ. උන්වහන්සේ පිටත් වෙච්ච දොරටුව ගෞතම ద్వාරය කියලා නම තිබ්බා. ගංගානම් ගඟෙන් පිටත් වෙලා වඩිනකොට ඒ තීර්ථය ගෞතම තීර්ථය හැටියට නම් කරා. බුදුරජාණන් වහන්සේ එතනින් බණ්ඩගාමයට, හත්ති නගරයට, බෝග නගරයට මේ විදිහට වැඩම කරගෙන එනකොට අර මාස 3ක් දින සති මාස ගෙවිලා පිරිනිවන් පාන දවස උදා වුණා. එදා චුන්ද කර්මාර පුත්තගේ දානේ වළඳලා බොහෝම ගිලන් වෙච්ච ගමනකින් තමයි මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයට වැඩම කරලා සල්ගස් දෙකක් අතර උතුරට හිසලා සිංහසෙයාවෙන් වැඩ ඉන්නකොටම අකලට සල්මල් පිපිලා අතු උන්වහන්සේ දෙසට නැමිලා සල්මල් කඩා හැලෙන්න පටන් ගත්තා. දෙවියන් අහසේ ඉඳන් මදාරාමල් ඉසිමින් සාදුකාර දෙමින් පූජා පවත්වනවා. බුදුරජාණන් වහන්සේ වදාලා ආනන්දේ බලන්න, මේ සිත්පිත් නැති සල්ගස් පවා තථාගතයන් වහන්සේට පූජා පවත්වනවා. දෙවියන් අහසේ ඉඳන් මදාරාමල් ඉසිනවා. බුදු කෙනෙකුට කරන නියම පූජාව ආමිස පූජාවත් පූජාවක් තමයි. හැබැයි බුදු කෙනෙකුට කරන නියම පූජාව බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මී හැසිරීමයි. ධර්මය අවබෝධ කරන්න මහන්සි ගැනීමමයි කියලා. ඒ නිසා ඔබ සතුටට පත්වෙන්න ශාසනාභි වන්දනා මේ නෙට් FM ආයතනයෙන් සිදු කරපු මේ මහා පින්කමේදී ඔබ හැමදෙනාම මේ මෑණිවරු ප්‍රතිපක්ති පූජාවකින් මේ වෙසක් සතිය තුල තමන්ගේ ජීවිතේ ප්‍රතිපක්ති පූජාවකින් උතුම් දසසිල් සමාදන් වෙලා ගුණධර්ම රැකගත්තා. ඒ වගේම ඊට උදව්පකාර කරපු හැමදෙනාටම නෙත් ආයතනයත් එක්ක එකතු වෙලා මේ පින්කම් සංවිධානය කරපු සියලු දෙනාටමත් අපි පින් අනුමෝදන් කරනවා. ඒ වගේමයි අපි ඊයේ වගේ දවසක වෙසක් පුන් පොහෝ දවසක මල්ල රජදරුවන්ගේ උපවර්තන ශාල වනෝද්‍යානයේදී අපි බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර අවසාන වශයෙන් අපිට දේශනා කරපු බුද්ධ වචනේ නිතර සිහි කරා. හන්දදානි භික්ඛවේ ආමන්ත්‍යාමි, මහණෙනි අවසාන වතාවටත් නුඹලා අමතනවා. වය ධම්මා සංඛාරා, මේ ලෝකේ සියලු සංස්කාරයන් අනිත්‍යයි. අප්‍රමාදේන සම්පාදේත, අප්‍රමාදීව කුසල් වඩන්න කියලා තමයි උන්වහන්සේ පිරිනිවන් පෑවේ. ඒ නිසා අපි අප්‍රමාදී වෙන්නට ඕනේ. සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය තමයි අපිට දවසින් දවස ලෝකයේ තුලින් හැම මොහොතේම අපිට දකින්න ලැබෙනවා.
මරණය කියන එක කවදා කොතන කොයි මොහොතේ අපි කරා එනවද කියන්න බෑ. දැන් බලන්න මේ නායාම් වලින් ජීවිත විනාශ වෙච්ච පිරිස අපේම රටේ අපේම සහෝදර ඒ අය රාත්‍රී නිදාගත්තේ ආයිමත් උදේ අවදි වෙන දහස් ගණන් බලාපොරොත්තු හිතේ තියාගෙන ගම් පිටින් සිය ගණන් පස් කඳු වලට මිනිස්සු යට වෙලා මරණයටපත් වෙන. අපි කවුරුත් ප්‍රාර්ථනා කරමු මේ උතුම් පුණ්‍ය භූමිය තුල මේ කලුතර බෝධිරාජානන් වහන්සේ අභියස මේ උතුම් පුණ්‍ය භූමිය තුලදී අපි සියලු දෙනා බණහලා පින්කම් කරලා මේ රැස් කරගත්ත සියලු පිනෙන් පසුගිය දින කීපේ පුරාම ඇදහැලිච්ච මහා ධාරානිපාත වර්ෂාවෙන් පීඩාවට පත්වෙච්ච ලක්ෂ සංඛ්‍යාත ඒ ලක්වාසී සියලු දෙනාටම ආයිමත් ඒ අයගේ ජීවිත ඉක්මනින්ම ගොඩනගා ගන්න සියලු දෙවියන්ගේ පිහිට රැකවරණ තුනුරුවන්ගේ ආශිර්වාදයම ඒ සියලු දෙනාටම සැලසේවා. කාය ශක්තිය චිත්ත ශක්තිය අටලෝ දහම ඉදිරියේ කම්පා නොවි මේ ලෝක ධර්මතාවයන් ඉදිරියේ චිත්තං යස්සන කම්පති හිත කම්පාවට පත් නොවි අශෝකං විරජං කේමක් විරාජමානව මේ විපත්වලට මූණ දෙන්න තරම් ශක්තියක් ඒ හැම දිනාටම සැලසේවා කියලා අපි ආශිර්වාද කරමු. ඒ වගේමයි මේ විපතෙන් ගම් වතුරෙන් වේවා නායෑම් වලින් වේවා ජීවිත අහිමි වෙච්ච සියලු දෙනාටමත් අපි ප්‍රාර්ථනා කරමු නිවන් අවබෝධ කරගන්නතේ මේ සසරේ උපෝපං ආත්ම භාවවල මෙවන් ස්වභාවික විපත් වලට අකල් මරණ වලට ගොදුරු නොවි දීර්ඝායු සම්පන්නිය නිදුක් නිරෝගී සම්පත් ලබාගෙන ඒ හැම දිනාටමත් මේ භයානක සංසාර දුකෙන් මිදිලා ඉක්මනින්ම නිවන කරා යන්නම වාසනාව ලැබේවා ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. පින්වතුනි දැන් දවසින් දවස මේ මහා විපතක් විනාශයක් කරපු ජලය ටික බැහැගෙන යනවා. හැබැයි වතුර බැස්සා කියලා ජලය බැහැලා ගියා කියලා ජලය බැසූ පමණින් ඒ අයගේ ජීවිත සුවපත් වෙන්නේ නැහැ. ගෙවල් වලට යනකොට දැන් මඩ පිරිච්ච ගෙවල් ලිං වල සම්පූර්ණයෙන් මඩ පිරීලා වැසිකිලි වලවල් මඩෙන් පිරීලා ඒවා උතුරලා පාසල් දරුවන්ගේ පොත්පත් ඇඳුම් පැළඳුම් ඔක්කොම ජලයේ ගහගෙන ගිහිල්ලා ඒ නිසා දවසින් දවස අර වැසි ජලයේ බැහැලා යයි. හැබැයි ඒ අයගේ ජීවිත ගොඩනගා ගන්න අපි අත්වලක් වෙන්නට ඕනේ. ඒ නිසා මේ බඩු ටික විතරක් බෙදලා කෑම ටික දීලා සතියක් යනකොට අමතක කරන්න එපා මේක. ඒ අයගේ ජීවිත ගොඩනගන්න ඉදිරියේ ශ්‍රම දාන වලින් එකතු වෙන්න. අර මඩ පිරිච්ච ගෙවල් සුද්ධ පවිත්‍ර කරලා දෙන්න අපි ලාංකිකයන් හැටියට හදවතින්ම ශ්‍රම දාන වලින් මේ ගෙවල් ගොඩනගන්න එකතු වෙන්න. කැඩිච්ච ගෙවල් දොරවල් හදලා දෙන්න පුළුවන් අය ඉදිරිපත් වෙන්න. ඒ වගේම ඕන්ට නළලිඳක් හරි ඒ තියෙන ලින් ටික සුද්ධ කරලා වතුර ටිකක් පිරිසිදුව බොන්න පුළුවන් තත්ත්වයට ජීවිතේ ගොඩනගා ගන්නකම් ඔවුන්ට දිගින් දිගටම උදව් උපකාර කරන් ආහාර පාන ගෙවල් දොරවල් වල බඩු මුට්ටු අඩු ගානේ නිදා ගන්න ඇඳක් මට කෙනෙක් කිව්වනේ හාමුදුරනේ මලගයක් මිනිය ගෙදර තියෙනකොට තමයි වතුර පාර ඇවිල්ලා තියෙන්නේ. අන්තිමට මිනි පෙට්ටිය වහලේ එල්ලලා ඔක්කොම පීනගෙන ගියා කියෝ. එතකොට බලන්න මේ වගේ තත්ත්වයන් යටතේ කොච්චර අසරණ වෙනවද. හැබැයි එහෙම තත්ත්වයන් යටතේ ඊයේ මං උදේ කැලණියේ ධර්ම දේශනාවක් කරනකොට ඒක අම්මා කෙනෙක් ඇවිල්ලා අඬලා වැඳලා මට කිව්වා හාමුදුරනේ මගේ ගේ වහලිටම වතුර පිරීලා කිව්වා. අනුන්ගෙන් සිල් රෙද්දක් ඉල්ලගෙන කිව්වා අද සිල් ගන්න ආවි. ඒත් සිල් ගත්ත මිනිස්සු හිටියා ඊයේ දවසේ. ඒ නිසා මේ විපත් වලට අපේ සද්ධාව විනාශ කරන්න ඉඩ දෙන්න එපා. මේ මොන විපත් ආවත් අපිට බේරෙන්න තියෙන්නේ ධර්මයේ කරා යෑමෙන් විතරයි. ඒ නිසා දවසින් දවස බුදුරජාණන් වහන්සේගේ පැත්තට ගමන් කරන්න. ලෝකේම අධර්මයේ කරා යනවා. අපිට ලෝකේ හදන්න බෑ. ලෝකයාම දුස්සීල වුණත් මම තනියෙන් සිල් රකින්නවා කියන අදිෂ්ඨානය ඇති කරගන්න. ලෝකෙම පෞකාර සමාජයක් ගොඩ නැගුණත් මම හරි සම්මාදිට්ඨිය තුල පිහිටනවා. මම ධර්මයේ කරා යනවා. මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල පිහිටලා ධර්මාවබෝධයටම කටයුතු කරන කෙනෙක් බවටම පත් වෙනවා කියන අදිෂ්ඨානෙ ඔබ හැම දිනාගේම ජීවිතවල ඇති කරගන්න.
එහෙමනම් පින්වතුනි අද මේ ධර්ම ශ්‍රවණයෙන් රැස් කරගත්ත සියලු පින සියලු දෙවියෝද සාදුකාර දිදී අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ උතුම් නිවනටම පත්වේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. ඒ වගේමයි ගාල්ල නාකියා දෙනිය තලංගහ පදිංචි රුහුණගේ මංජුලා මල්කාන්ති මහත්මියක් ධර්ම දේශනාවට සම්බන්ධ වෙනවා. ගාල්ල නාකියා දෙනිය තලංගහ පදිංචි දිගු කලක් රෝගාතුරව සිටින රුහුණගේ ජයසේන පියාණන්ගේ 81 වෙනි ජන්මදිනය නිමිත්තෙන් ඒ පියාණන්ට නිදුක් නිරෝගී සම්පන්නිය තුන්රුවන්ගේ ආශිර්වාදයම ලැබේවා කියන ප්‍රාර්ථනයත් සුජීවත්ව සිටින ලිලි ගුණසේකර මෑණියන්ට වසන්ත සමන්ත කුමාරි ලක්මාලි සන්ධ්‍යා ගයත්මා පුන්සරණී ඇතුළු පවුලේ හැම දෙනාටම උතුම් වූ නිදුක් නිරෝගී සම්පන්නිය ධර්මාවබෝධයම ලැබේවා කියන ප්‍රාර්ථනාවේ අරමුණු අතර තියෙන. එහෙමනම් ඔබ හැම දිනාටමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඔබ හැම දිනාටමත් උතුම් වූ ධර්මාවබෝධයම ලැබේවා 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 කියලා ආශිර්වාද කර. අභිවාදන සීලෙස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාති සමිජ්ජතු.